මගේ ආදර ප්‍රේමාන්තිනි දැනෙන සනීපය. දැනෙන සනීපය කාලයකට පස්සේ අත දිගහැරලා ස්වාමීන් වහන්සේව පසසන්නට ගයන්නට මේ හැම දෙයක්ම උන්වහන්සේ දුන්නට උන්වහන්සේට අපි ස්තුති කියලා කියනවා. එකෙන් අදහස් කරන්නේ නැහැ ලොක්ඩවුන් වෙච්ච කාලය මුස්පේන්තුව හිටියා කියලා. නැහැ මුස්පේන්තුව නෙමෙයි හිටියේ. ඒ කාලේ ඒ විදිහට එන්ජොයි කරා. දැන් මේ විදිහට එන්ජොයි කරනවා. I think ඉස්සරහට මොන විදිහට එන්ජොයි කරන්න වෙයිද දන්නේ නැහැ. ඒක ඉතින් නමුත් උන්වහන්සේ අරගෙන යන විදිහට උන්වහන්සේ කතා කරන විදිහට ඒ ගමන අපි ඒ ගමනට ඇතුල් වෙනවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමාන්තයනි ස්වාමින් වහන්සේ අද ඔබ මේ දවස්වල ඔබ කියවීම අයිති කරගත්තොත් මේ දවස්වල කියවීම උන්වහන්සේගේ විශ්‍රාමය ගැනයි කතා කරන්නේ. උන්වහන්සේගේ විශ්‍රාමය පෙන්ෂන් එක. උන්වහන්සේ දවස් 7ක් වැඩ කරලා 6 වෙනි දවස් 6ක් වැඩ කරලා 6 වෙනි දවසේ අන්තිමට මවන්නේ කාවද? අන්තිමට මවන්නේ කාවද? අන්තිමට මවන්නේ ගැහණියව මැව්වයින් පස්සේ ස්වාමීන් වහන්සේට හති වැටෙනවා මං හිතන්නේ එච්චර කොම්ප්ලිකේටඩ් කැරක්ටර් එකක් අර පොතක් තිබ්බා ඒ do you know what you know about women කියලා ඊට පස්සේ පොත පෙන්නනවා කැමරාවේ කරලා පොත පෙරලද්දී ඒකේ පිටු ඔක්කොම හිස් ඒ කියන්නේ මොකුත් දන්නේ නැහැ ඒ කියන්නේ කියා ගන්න විදියක් නැති තරම් ඉතින් එක වෙනම එක කාන්තා මානසිකත්වය කියලා කියද්දී ෆෙමිනින් සයිකොලොජි කියලා කියද්දී වෙනම මාතෘකාවක් ඒක ගැඹුරු මාතෘකාවක් ඒක හරි කම්ප්ලෙක්ස් පටලැවිලි සහගත ඒ කියන්නේ මේ නරකක් කියනව නෙමෙයි තේරුණාද කියන්නේ නරකක් කියනව නෙමෙයි නමුත් ඒකේ හරි ගැඹුරු පැත්තක් තියෙනවා. ඉතින් කෙසේ වෙතත් 7 වෙනි දවස ඒක ඇවිල්ලා චර්ච් හියුම් එකක ඒක නෙමෙයි ඇත්ත 7 වෙනි දවස ස්වාමින් වහන්සේ විවේක ගන්නවා. ඒත් අපි කතා කරන්නේ මේ දවස්වල ස්වාමින් වහන්සේගේ විවේකය ගැන. ස්වාමින් වහන්සේගේ විවේකය ගැන. ඒ විවේකය වෙනස් විදිහේ විවේකයක් මගේ ප්‍රමාන්තනේ. දැන් ඔබ සාමාන්‍යයෙන් නිවාඩු අරගෙන ගෙදර හිටියාම නේද? නිවාඩු අරගෙන ගෙදර හිටියාම විවේකයක් නේ හම්බ වෙන්නේ. දැන් ලොක්ඩවුන් වෙලා ඉන්න කාලේ විවේකයක් හම්බුණාද? තේරුණාද කියන එක? ඒ විවේකය අවිවේක කරන්නේ. ඒ කියන්නේ ඒක ඇතුලේ ඉඳගෙන ෆුල් ටෙන්ෂන් එක. ඒ කියන්නේ ඒක ඩීල් කරන්න දන්නේ නැහැ. අපි කියනවා සමහර වෙලාවට වර්කහොලික් කියලා. වර්කහොලික්. ඒ කියන්නේ වැඩට ඇබ්බැහි වෙලා. ඒ කියන්නේ වැඩ නැතුව බෑ. සමහර අය කම්මැලි කොහොලික්. ඒක වෙනම කතන්දරයක්. ඒගොල්ලන්ට වැඩ කරගන්න බෑ. ඒ නමුත් සමහර ප්‍රශ්නයක් තියෙනවා වැඩ කරගන්න බැරි. ඒ කියන්නේ මේ වැඩ නැතුව බෑ. වැඩ මොකක් හරි ඕනේ වර්කහොලික් කියන අපි එකට කියනවා. ඉතින් මගේ ප්‍රමාන්තේනි එතනදී ඔබගේ ජීවිතය ඉතින් අර සමහර වෙලාවට හිස්තැනක් නිදහසක් එක්ක විවේකයක් එක්ක ඉන්න තේරෙන්නේ නැති කමක්. ගොඩාක් වෙලාවට අපි ජීවිතේ එතන හුරු නැහැ. අපි ජීවිතේ හැමතිස්සෙම කලබලයක තියෙන්නේ. ඉතින් ෆ්‍රී ටයිම් එකේ ඔබ මොකද කරන්නේ? ෆ්‍රී ටයිම් එකේ තමයි ෆෝන් එක ගන්නෙ නැද්ද? ෆ්‍රී ටයිම් එකේ තමයි Facebook එකට යන්නේ. ඒ ෆ්‍රී ටයිම් එකේ තමයි ඒ කියන්නේ ෆ්‍රී ටයිම් එකේ චේන්ජ් එකේදී ඔබට ඇත්තටම මොකද වෙන්නේ? අපි කියනවා සාමාන්‍යයෙන් ඒක ස්ක්‍රීන් එකක යන දෙයක් ටීවී එක හරි ලැප් එක හරි ෆෝන් එක හරි ඒ දේ මයින්ඩ් චුයින් ගම් එකක් කියලා. ඒ කියන්නේ ඔබගේ ඇත්තටම ඔබ දන්නවා නම් මනස වෙහෙස වෙනවා ඔබ ඒ වගේ ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉඳියයින් පස්සේ. ඊයේ මම ගෙදර ගිහිල්ලා අපි පවුලේ හැමෝම එකතු වෙලා ඊට පස්සේ අක්කගේ දුව ඇවිල්ලා බ්ලෙස් කරන්න කියලා ස්වාමි මාමේ මගේ ඇස් දෙක බ්ලෙස් කරන්න කිව්වා. මම කිව්වා මොකද පැටිය වෙලා තියෙන්නේ? ඒ කියන්නේ dry eyes. ඒ කියන්නේ අර ඔන්ලයින් ක්ලාසස් වල අර මේක බලාගෙන ඉඳලා ඇස් dry වෙලා. ඒ කියන්නේ වේලිලා. ඉතින් ඒක ප්‍රශ්නයක් නිසා අනේ ස්වාමි මාමේ බ්ලෙස් කරන්න කියලා. මගේ ආදර ප්‍රේමාන්තයනි අපි ජීවිතේ විවේක කියන එක හොයන්නේ වෙනම තැනක. අද උන්වහන්සේ කතා කරලා කියනවා ජීවිතේ ඔබ හතේ හලන්නේ කොතනද? අපි විවේක ගන්න තමයි අපි ගොඩාක් වෙලාවට අවුටින්ග්ස් යන්නේ. අවුටින් ගිහලා ආවයින් පස්සේ කොහමද? හන්දි කොක්කව පොත් හන්දි අමාරුයි. ඒ කියන්නේ හොලිඩේ එකට පස්සේ වෙනම අමාරුයි. ඒ ඔෆිස් යන්නේ නිකන් මඤ්ඤං වෙලා ඔෆිස් යන්නේ ඇස් ඉදිමෙලා. මොකද හොලිඩේ එකකට පස්සේ ආවේ. ඒ කියන්නේ නුවරඑළිය ගිහලා ඒ කියන්නේ මාරාන්තික හොලිඩේ එකක් නේ ඒක. මගේ ආදරේ ප්‍රේමන්තනේ. ඒ නිසා මගේ ජීවිතයේ විවේක කියන එක වෙනම තැනක ඉන්නේ. අද ඔබට මෙතනට එන්න බැරිව ඔන්ලයින් ඔබ සම්බන්ධ
වුණත් මගේ ආදර ප්‍රේමවන්තයනි එතනදී ස්වාමින් වහන්සේ ඔබ ඉන්න තැනත් එක්ක ඒ විවේකය සැබවින්ම ඔබව විවේක කරන්න පුළුවන් කාටද කියන එක අද ඔබට කතා කරනවා අද වචනයත් එක්ක. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. එනිසා ඔබගේ විවේකය මොකක්ද කියන එක අපි විශ්‍රාමය මොකක්ද කියන එක අද වචනයත් එක්ක අපි අයිති කරගමු. පළවෙනි කියවීමේ වචනය අපි ගමු හිබ්‍රු 4:1 සිට 5 දක්වා. එබැවින් දෙවියන් වහන්සේගේ කියන්න විශ්‍රාමයට ඇතුළු වීමේ පොරොන්දුව තවමත් තිබියදී ඔබගෙන් යමෙකුට ඊට ඇතුළු වන්නට බැරි වේදෝ කියා අපි බියක් ඇති කර ගනිමු. මගේ ආදර ප්‍රේමවන්තයනි අපට බියක් ඇත. ඇත්තටම ඒකේ වචනේ එන්න ඕනේ බියක් ඇති කරගන්න නෙමෙයි අපට බියක් ඇත. ඔබට මේ විශ්‍රාමයට යන්න පුළුවන්. ඒ කියන්නේ වැඩ ඉවර වුණායින් පස්සේ මගේ ප්‍රේමවන්තනි මම යම් කිසි කාර්යයක් ඉවර වෙලා උන්වහන්සේ ලෝකයේ මවලා එය මනරම් කියලා දැකලා උන්වහන්සේ මිනිස්යව වැවුවන් පස්සේ අතිශයින් මනරම් කියලා දැකලා උන්වහන්සේ ඒක දිහා බලලා තෘප්තිමත් වුණා. ඒ අතුලාන්ත පිරිච්ච තෘප්තිය අපේ ජීවිතයට නැති වෙයිද කියන එක. මගේ ආදර ප්‍රේමවන්තයනි ගොඩාක් වෙලාවට අපේ ජීවිතය අපේ පෞල් ජීවිතය ඇතුලේ අපේ පෞද්ගලික ජීවිතය ඇතුලේ අපේ කැඳවීම ඇතුලේ අපි කරන්න තියෙන දේ ඇතුලේ අපි කවදාවත් මේ තෘප්තිය අපි ලබන්නේ නැහැ මගේ ප්‍රේමවන්තයනි. ඒ විශ්‍රාමය ඒ කියන්නේ විශ්‍රාමය යන කෙනෙක් මගේ ප්‍රේමවන්තයනි ඒ කියන්නේ පෙන්ෂන් යනවා කියලා කියන්නේ තමුන් ඔෆිස් එකේ වැඩ ඔක්කොම අවුරුදු ගාණක් අවුරුදු 55ක් විතර වැඩ කරලා දරුවන්ව බන්දලා දීලා ඊට පස්සේ දරුවන්ගේ දරුවොත් ඉඳලා මිනිබිරියෝ මුණුබුරෝ ඉන්නවා. ඉතින් එහෙම දැක්කයින් පස්සේ ඉතින් සීයා හාන්සි පුටියට වෙලා නේද? හාන්සි පුටියට වෙලා අනේ මෙහෙම නෙන්න මගේ පුතේ කියලා ළඟ ඉන්නලා ලස්සන කතන්දරයක් යා දීලා නේද? එහෙම අර විශ්‍රාමයක් ඔබගේ මගේ ජීවිතේ තියෙනවද මගේ ප්‍රමාණය? ඒ විශ්‍රාමය ලෞකික තලයේ. නමුත් ස්වාමින් වහන්සේගේ විශ්‍රාමය වෙනම තැනක උන්වහන්සේ ඔබට මට අයිති කරගන්න කියන්නේ. මම කතා කළා කියනවා මගේ ප්‍රමාණතෙනි මේක ඔබට ලැබෙයිද කියලා මට සැකයක් තියෙනවා. ඒක ලැබෙයිද? ඒක ලැබෙනවද කියලා සැකයක් තියෙනවා. ජීවිතේ ඔබගේ මේ විශ්‍රාමය ඔබ ඒ කියන්නේ පෙන්ෂන් ගන්නකන් ඉන්න ඕනේ නැහැ. හැම දවසකම අවසානයේ ඔබට ඒ විශ්‍රාමය තියෙන්නට ඕනේ. ඒ කියන්නේ ඔබගේ ජීවිතේ අමුතු තෘප්තියක් පිරිච්ච ගතියක් ජේසු ඒ පිරිච්ච ගතිය මොකක්ද කියන එක අපි වචනයත් එක්ක අද අයිති කරගන්නට යනවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. මන්ද ඔවුන්ට මෙන් අපටත් සුභාස්න දේශනා කරන ලදී. එහෙත් ඔවුන් ඇසූ දේ ඇදහිල්ලෙන් නොපිළිගත් බැවින් ඇසූ වචනයෙන් ඔවුන්ට වැඩක් නොවිය. එහෙනම් මොකක්ද මේ විශ්‍රාමයට යන්න ඇදහිල්ල ඔබගේ ජීවිතය තියෙන්නට ඕනේ. ඒ වචනය ඇදහිල්ලෙන් අයිති කර ගැනීමෙන් ඔබ මම මේ විශ්‍රාමයට යන්නේ. දැන් ලෝකය කියන්නේ වැඩ කරලා ඉවර වුණයින් පස්සේ හති හලන තනක් ඒ විශ්‍රාමය. මගේ ආදර ප්‍රේමවන්තයනි ඔබගේ මගේ ජීවිතයේ ඇත්තම ස්වාමින් වහන්සේගේ විශ්‍රාමය මොකක්ද? ස්වාමින් වහන්සේ තුල ඔබ විශ්‍රාමයට ඇතුල් වෙන්නේ කොහොමද? පූර්ණව උන්වහන්සේගේ වචනය අයිති කරගත්ත තැන. මගේ ආදර ප්‍රේමවන්තයනි අපිට හයිෆයි ඇඳක් ගන්න පුළුවන් නේ. හයිෆයි ඇඳක්. හොඳම මෙට්ටයක් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඇතුලෙන් කුෂන් දෙනවා ඕන විදිහේ හොඳම මෙට්ටයක් ගන්න පුළුවන්. හැබැයි නිින්ද ගන්න බෑ. මතක තියාගන්න. නිදි පෙති ගන්න පුළුවන්. නිදි පෙති වැඩියෙන් අරගෙන නිදිය ගන්නවත් පුළුවන්. හැබැයි නිින්ද සල්ලි වලට ගන්න බෑ. ඔබ යන්න හොඳම ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට ඔබට හොඳ බ්‍රෑන්ඩ් එකක නිදි පෙත්තක් දෙයි. හැබැයි නිින්ද ගන්න බෑ. ජීවිතයේ විශ්‍රාමය කියද්දී ඔබ ජීවිතයේ ඕනම අපි වෛද්‍ය විද්‍යාවේ කතා කරනවා මිනිස්සෙගේ ජීවිතයේ නිින්ද කියන එක අත්‍යවශ්‍යයි. ඒ නිින්දෙදි තමයි ඔබව රිනිව් වෙන්නේ. ඔබ සෛල ඔබගේ ජීවිතයේ හැම අවයවයක්ම අලුත් වෙන්නේ.
විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණය කොරෝනාවට ඔබ පැහැදිලි පැය ගානක සවුන්ඩ් ස්ලීප් එකක් පැහැදිලි නිින්දක් අත්‍යවශ්‍යයි කියලා කියනවා. මගේ ආදර ප්‍රේමන්තනි දැන් මේ අධ්‍යාත්මිකව මේ නිින්ද අධ්‍යාත්මිකව මේ විශ්‍රාමය ඒ කියන්නේ ඔබ හති හලන තැනක් ඔබ ජීවිතේ මේ තැන හම්බ වෙන්නේ පූර්ණව වචනය අයිති කර ගැනීමත් එක්ක. ජේසු වැඩ කරලා තාත්තත් එක්ක ඉන්න වෙලාව හොයාගත්තා. ඔබ දකිනවා මාර්ක්තුමාගේ පළවෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තිය. මාර්ක් 1:34 වෙනි වගන්තිය බලන්න. ජේසුගේ විශ්‍රාමය ගත්ත විදිය. උන්වහන්සේ විවිධ රෝගවලින් පෙළුණු බොහෝ අය සුව කළසේක. බොහෝ දුෂ්ටාත්මයන් දුරු කළසේක. තමා කවරෙක්දයි දුෂ්ටාත්මයන් දැන සිටි බැවින් උන්වහන්සේ උන්ට කතා කිරීමට ඉඩ නොදුන්සේක. හිරු උදාවට බොහෝ කලින් කියන්න. හිරු උදාවට බොහෝ කලින් උන්වහන්සේ අවදිව හුදකලා තැනකට ගොස් එහි යාඥා කළසේක. මගේ ආදර ප්‍රේමාන්තයනේ ජේසු විශ්‍රාමය ගත්ත තැනක් තියෙනවා. උන්වහන්සේ කතා කරලා කියනවා මේ විශ්‍රාමයේ ගත්ත තැන ලූක්තුමාගේ 24 ලූක්තුමාගේ 9 වෙනි පරිච්ඡේදය. ලූක්තුමාගේ 9 වෙනි පරිච්ඡේදයේ 57 වෙනි වගන්තිය. උන්වහන්සේ කතා කරලා කියනවා ඔවුන් මග බැස යද්දී එක් මිනිසෙක් ඔබ වහන්සේ යන ඕනෑම තැනකට වුවද මමත් ඔබ අනුව එන්නෙමි කිය. ජේසුස් වහන්සේ කතා කොට හිවලුන්ට බෙනද අපි හැමෝම කියමු. හිවලුන්ට බෙනද අහසේ කුරුල්ලන්ට කැදලිද ඇත. ඒත් මනුෂ්‍ය පුත්‍රයාණන්ට හිස තැබීමටවත් තැනක් නැතයි වදාළසේක. ඒ කියන්නේ ජේසු හිටපු තැන මොකක්ද? ජේසු විවේක ගත්ත තැන මොකක්ද? ජෝන්තුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදය බලන්න. ජෝන්තුමාගේ පළවෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ ජෝම්ටයි ජාකොබ්ටයි මෙසේ කතා කරලා කියනවා. ඇන්ඩ්‍රුටයි. එයාලා ජේසු පස්සෙන් යද්දී මොකද වෙන්නේ? ජෝම් 1:38 ගෝලියෝ දෙදෙනා ඔහු කී දේ අසා ජේසුස් වහන්සේ පසුපස ගිය. ජේසුස් වහන්සේ හැරී ඔවුන් තමන් පසුපස එන දැක ඔබ කුමක් සොයන්නේහිදැයි ඇසුසේක. ඔබ රග්බී ඒ තේරුම ගුරු දෙවියන් යනුයි ඔබ වැඩවසන්නේ කොතනදැයි ඇසීය. දැන් අතන කියනවා හිවලුන්ට බෙන පක්ෂීන්ට කැදලි තියෙන මනුෂ්‍ය පුරුෂයන්ට තැනක් නැහැ. දැන් මේගොල්ලෝ අහනවා ජේසු ඔබ කොතනද ඉන්නේ? ඔබ වහන්සේ කොහෙද ඉන්නේ? ජේසු කතා කරලා කියනවා මොකක්ද? ඇවිත් බලන්නයි කියන්න. උන්වහන්සේ උන්ට වදාළසේක. ඇවිල්ලාම බලන්න මොකද ඇඩ්‍රස් එකක් නැති නිසා. පුංචි දරුවෙක් මගෙන් අහද්දි පාද කොහෙද ඉන්න කියලා ඇඩ්‍රස් එක ලියන්න ආවේ මරියාගේ නෝට් පොතත් අරගෙන එද්දි මං කිව්වා 58යි 22යි 43 ටයර් 4 උඩ ස්ටියරින් වීල් එක අබිසිය සීට් එකේ කියලා ලියාගෙන ගියා. මොකද ඒ කාලේ මම වෑන් එකේම තමයි හිටියේ මතකෙම ඉන්න කාලේ. ඒකේ ඇඳුම් බෑගකුත් තියෙනවා වැසිකිලියක් විතරයි ඒකේ අඩු වෙලා තිබ්බේ. අනිත් හැම දෙයක්ම සීට් එකක් දිගහැරලා මම නිදා ගන්නවා. ඉතින් ඕකේ ටූත් බ්‍රෂ් උත් තියෙනවා ඔක්කොම තියෙනවා. ඉතින් ඒක නිසා මම වෑන් එකේ ඇඩ්‍රස් එක තමයි කිව්වේ වැඩි හරියක් ඉන්නේ වෑන් එකේ නිසා. මේට ආවයින් පස්සේ ওই ගමන පොඩක් අඩු වුණේ. එතකොට ඇඩ්‍රස් එකක් නැහැ උන්වහන්සේට දෙන්න. උන්වහන්සේ කියනවා ඇවිල්ලා බලන්න මම ඉන්නේ කොතනද? එයාලා යනවා මගේ ප්‍රමාන්තයනේ. අවුත් උන්වහන්සේ වැඩ වසන ස්ථානය දැක එහි උන්වහන්සේ සමග ගත කළ ජේසු හිටිය තැන උන්වහන්සේට තිබුණා ඇඩ්‍රස් එකක් කියන්න. හැබැයි ඇඩ්‍රස් එකක් කිව්වේ නැත්තේ ඒක තැනක් නෙවන නිසා. ජේසු හිටිය තැන මොකක්ද? ජෝම්තුමාගේ පළවෙනි පරිච්ඡේදය 18 වෙනි වගන්තිය බලන්න. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ජේසු හිටිය තැන කිසිවෙකු කවදාවත් දෙවියන් වහන්සේ දුටුවේ නැත. පියාණන්ගේ කියන්න ලයෙහි වැඩවසන උන්වහන්සේගේ එකම පුත්‍රයාණෝම උන්වහන්සේ ප්‍රකාශ කර වදාළසේක. ඒ කියන්නේ ජේසුගේ තාත්තගේ පපුවේ ඉන්නේ හදවතේ ඉන්නේ. එතන තමයි ඒ කියන්නේ ජේසු ලැග්ග තැන ජේසු රැඳිච්ච තැන මගේ ප්‍රමාන්තේ. ඔබගේ මගේ ජීවිතේ එහෙම හති හලන තැනක් තියෙනවද? ජීවිතයේ දවසේ විශ්‍රාමයක් තියෙනවද? ඒ විශ්‍රාමය සමහර වෙලාවට ඔබට යාඥා කරලා මහන්සි නේ. අම්ම
අම්මෝ කොන්තේ කිව්වනේ අම්මෝ කොන්තේ පිව්වන් පස්සේ හන්දිපත් රුදාව මාර අමාරුවෙන් ඒ කියන්නේ ඒක මාරාන්තික විශ්‍රාමයන්නේ මගේ ප්‍රමාණ යාඥා කරලා හති කියලා කියන්නේ යාඥා කරයින් පස්සේ ඔබට හති අන්තන් අම්මෝ යදලන් යාඥා කරා කියලා නැගිටලා ඉන්නේ. ඒ කියන්නේ ඒක පුදුමාකාර විශ්‍රාමයක්. යාඥාවේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඔය යාඥාවේ ඔබට විශ්‍රාමයක් නැත්තම් ජේසු අත්දැක්ක වගේ ඒ යාඥාව තුළ නිදහසක් නැත්තම් ජේසු එකයි යාඥාව හොයාගෙන ගියේ. ඒ කියන්නේ ඒ යාඥාව ඇවිල්ලා මහා පූර්ණව ස්වාමීන් වහන්සේගෙන් පිරිච්ච තැන. මගේ ආදරේ ප්‍රබන්තයනේ. ඒකයි අපි ලුක්තමාගේ 10 වෙනි පරිච්ඡේදය දකින්නේ. ලුක්තමාගේ 10 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 35 වෙනි වගන්තියේ 38 වෙනි වගන්තියේ බලන්න. තිස් නම වෙනි වගන්තිකයම. ඇයට මරියා නම් සහෝදරයක් වූවාය. සමාවෙන්න. අපි ගමු. අතුළුසක එවිට මාර්තා නම් එක්ස්ත්‍රියක් සිය නිවසට උන්වහන්සේ පිළිගත්තාය. ඇයට මරියා නම් සහෝදරයක් වූවාය. ස්වාමින් වහන්සේගේ පාමුල හිඳ උන්වහන්සේගේ ඉගැන්වීමට සමන් දුන්නාය. ඒත් මාර්තා සත්කාර කටයුතු වැඩවීමෙන් කරදර වී සිටියාය. සමහරවිට ඔබගේ මගේ යාඥාවත් මාර්තාගේ වගේ යාඥාවක්. ඔබගේ මගේ ජීවිතයේ යාඥාවත් ඒක ඔබ මම ගොඩාක් දේවල් කරන්න යන යාඥාවක්. එතනත් අපි කරලා මහන්සි යාඥාවෙත් අපි තමයි කරන්නේ. උනාස ගීතාවලිය 46:10 කතා කළා කියනවා. ගීතාවලිය 46:10 බලන්න උනාසගේ වචනය. Be still and know that I am your Lord. නිශ්චල වන්න කියන්න නිශ්චල වන්න මා දෙවිඳුන් බව සිතට ගන්න. මගේ ආදර ප්‍රේමන්තනේ ඒ නිශ්චලකාවය තුලයි ස්වාමින් වහන්සේත් එක්ක ඉන්න තැනදී ඔබව ඒ විශ්‍රාමයට බැතුල් වෙන්නේ. ඒක නින්දකින්වත් වෙන කිසිම දෙයකින්වත් මේ ලෝකේ කිසිම තලයක පහසු සැප පහසුවකින්වත් නෙමෙයි ඒක ලැබෙන්නේ. ඒ විශ්‍රාමය ඔබට ලැබෙන්නේ ස්වාමින් වහන්සේත් එක්කමයි. අත්ත මිදිවලට සම්බන්ධ වෙනවා වගේ සම්බන්ධ වුණයින් පස්සේ ඒ විශ්‍රාමයේදී තමයි ඔබට ඒ බලය ලැබෙන්නේ. මගේ ආදර ප්‍රේමන්තනේ ඒ විශ්‍රාමය ඔබට නැත්තම් ජීවිතේ ඒ රෙස්ට් එක නැත්තම් ස්වාමීන් වහන්සේත් එක්ක ගත කරන වෙලාව ඒ කියන්නේ උන්වහන්සේට සම්බන්ධව ඒ තුල රැඳෙන වෙලාව ජම්තුමාගේ 13 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි වගන්තිය බලන්න. ජම් 13 23 වෙනි වගන්තිය. උන්වහන්සේ ප්‍රේම කළ ශ්‍රාවකයා අනිත් හැම දෙනෙක්ම කලබල වෙලා ඉන්නේ නැත්තේ. ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් අතරින් උන්වහන්සේ ප්‍රේම කළ තැනැත්තා උන්වහන්සේගේ ලයට ලංව හාන්සි වී සිටියේ 22 වෙනි වගන්තියට ගන්න. උන්වහන්සේ එසේ කීමෙන් කවරෙකු අදහස් කළ දෙයකයි වියවුල් වූ ශ්‍රාවකයෝ එකිනෙකා දෙස බැලුවොත් අනිත් හැම දෙනෙක්ම අවුල් වෙලා පටලැවෙද්දී ඒ ආදර කර ගෝලයා ජේසුගේ පපුව එළුවේ තියන් ඉන්නවා. මගේ ආදර ප්‍රේමන්තනේ එක වෙන්නම විශ්‍රාමයක්. ඒ විශ්‍රාමය ඔබගේ ජීවිතයේ ඔබ අත්දැකීමක් කරගන්න ඕනේ. ඒ විශ්‍රාමය නැතුව ඔබට ජීවිතේ ජීවත් වෙන විදිහක් නැහැ. ඒක උනාසගේ මරියා යහපත් දේ තෝරගෙන තියෙනවා. හොඳම දේ තෝරගෙන තියෙනවා. උනාසේ ගාව ඉන්නවා කියන එක. උනාසේ වචනේ කතා කරලා කියනවා. උනාසේ රාත්‍රියේ ගත කරේ කොහොමද? ලුක්තුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය. ලුක් 6:12 වෙනි වගන්තිය. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. උනාසේ කියනවා තව දේ දවස්වලදී උන්වහන්සේ යාඥා කරන පිණිස කන්දකට නැගී දෙවියන් වහන්සේට යාඥා කරමින් මුළු රැය ගෙවූසේක. උන්වහන්සේගේ රාත්‍රියේ මොකද වුනේ? ඒ කියන්නේ මේ ලෝකේ රෙස්ට් එකක් නෙමෙයි උන්වහන්සේගේ කතා කරන රෙස්ට් එක. ඒක වෙනම දෙයක්. ඒක හරියට මේ වගේ මගේ ප්‍රමාන්තේ. හිතන්න ගඟක් ගලනවා කියලා. ඔය ගඟ ගලද්දී ඔය ගලන ගඟට මම කනෙක් වුණොත් එහෙම නැත්නම් රුවලක් අපි හරවනවා හුළඟ පැත්තට. ඒ රුවල හුළඟ පැත්තට කනෙක් කරගත්තොත් ඒක ඉබේ යනවා. ඒ ගඟට කනෙක් වුණොත් ඔබ එතන යනවා. ඔබ කරන්නේ ඒක වෙනවා. ඒකයි උන්වහන්සේ යෙසායා 40:31 කතා කරන්නේ. යෙසායා 40:29 ඉඳන් බලමු. යෙසායා 40:29 ඉඳන් මේ මහන්සිය තේට්ටුව සහ විශ්‍රාමය ගැන උන්වහන්සේ කියනවා.
එතුමන් ක්ලාන්ත වන අයට ශක්තියක්, බෙලහීනයන්ට සවියක් දෙනසේක. තරුණයන් පවා, තරුණයෝ පවා දුබල වෙති, යෞවනයෝ පවා වෙහෙස වී වැටෙති. ඒ කියන්නේ මේ ලෝකේ ශක්තියෙන් ජීවත් වෙනවා කියද්දී ඒක වෙහෙසක්. හැබැයි සමිඳුන් සරණ යන්නෝ සිය සවිය අලුත් කරගන්න ඔය රාජාලීන් මෙන් පියාපත් විහිදා යන්න ඔය උදුවන්න ඔය හෙත් වෙහෙස නොවන්න ඔය ඇවිදින්න ඔය හෙත් කාන්ත නොවන්න ඔය. ඒ කියන්නේ මම කිව්වේ අර සුළඟට කනෙක් වුණයින් පස්සේ ඒ ගඟ ගලන දිශාවට කනෙක් වුණයින් පස්සේ එතන තමයි ඔබට දැනෙන්නේ නිදහස. ඒ ගඟ කියන්නේ මොකක්ද? ඒ සුළඟ කියන්නේ මොකක්ද? මගේ ආදර ප්‍රේමාන්තයනි, ස්වාමීන් වහන්සේගේ කැමැත්ත. ස්වාමීන් වහන්සේගේ කැමැත්තට ඔබ කනෙක්ට් වෙද්දී යාඥාවෙන් ඔබ ලෝකයේ ඔබ පස්සට අදිද්දී මගේ ප්‍රේමාන්තයනි, ඔබ උන්වහන්සේගේ කැමැත්තෙන් එළියට එද්දී ක්ෂණික වින්දනයක්, ඒ මොහොතක තෘප්තියක් ඔබට පෙන්නලා ඔබ ඒ කනෙක්ෂන් එකෙන් ගන්නවා. බැලු බැලමට ඔබගේ මස, ඔබගේ මාංශය ඉල්ලන දේ වෙන දෙයක්. ලෝකේ කතා කරන ත්‍රිල් එක වෙන දෙයක්. කික් එක ෆන් එක වෙන දෙයක්. යකා ඔය ලාටුව ගාලා ඔය අයිසිං එක දාලා ඔබව කනෙක්ෂන් එකෙන් ගන්නවා. අපි එතන එන්ජොයි කරද්දී අපිව කොච්චර මහන්සි වෙනවද? පාපය තරම් අපිව තෙහෙට්ටු කරන දෙයක් නෑ මගේ ප්‍රේමාන්තයනි. පාපය අස්සේ මොකක්ද මෙලෙච්ච රසයක් තියෙනවා. ඒකම තලු මර කකා මගේ ප්‍රේමාන්තයනි, ඒකත් එක්ක මම නහිනවා. ඒක මොකක්දෝ දෙයක්. ඒ කියන්නේ යකා මම අදින තැනක්. හැබැයි මම උන්වහන්සේගේ කනෙක්ෂන් එකට ගියාම, උන්වහන්සේ මම මගේ කැමැත්ත ඉරලා ස්වාමීන් වහන්සේගේ කැමැත්තට ගියාම උන්වහන්සේගේ දේ වෙද්දී දැනෙන තෘප්තිය මගේ ප්‍රේමාන්තයනි රිදෙනවා. රිදෙනක උපරිමයෙන් රිදෙනවා. හැබැයි අතුලාන්ත තෘප්තිය වෙන දෙයක්. ඒක උන්වහන්සේ ජෝම් 14:27 කතා කළා කියන්නේ. මම ඔබට ශාන්තිය දෙනවා. මම ඔබට ශාන්තිය ප්‍රදානය කර යමි. ශාන්තිය ඔබට ප්‍රදානය කර යමි. මාගේ ශාන්තිය ඔබට දෙමි. මා එය ඔබට දෙන්නේ කියන්න. මා එය ඔබට දෙන්නේ. දෙකටම කියගෙන ඉන්න. ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබේ සිත් කැළඹෙන්නටවත් බියවන්නටවත් ඉඩ නොදෙන්න. මම ඒක දෙන්නේ ලෝකයේ දෙන විදිහට නෙමෙයි. ඒතර ඔබගේ ජීවිතේ ස්වාමින් වහන්සේ කතා කරන දේ, ඒ විශ්‍රාමය තුල ඔබ ස්වාමින් වහන්සේගේ කැමැත්තට එකඟ වෙද්දී, ස්වාමින් වහන්සේගේ කැමැත්තට යන්ති. ඒක යකා දෙන්නේ නැහැ. මොකද එතන ඒ තරම් නිදහසක්, අතුලාන්ත තෘප්තියක් වෙන කිසිම තැනක ඔබට ලැබෙන්නේ නැහැ. මගේ ආදර ප්‍රේමාන්තයනි, ඒකයි ජේසුගේ විශ්‍රාමය වෙනස් වුනේ. ලෝකයේ කතා කරන සිස්ටම් එක ජේසු කඩලා, යාඥාවේ සම්ප්‍රදාය කඩලා, නිකන් එක මාක් කරන යාඥාවක් නෙමෙයි, තාත්තත් එක්ක සම්බන්ධතාවයක් තුල තාත්තගේ සිත විමසලා, කන්දෙන් බහැලා තාත්තගේ කැමැත්ත කරන්න ගිය තැනක්. තාබෝර් කන්ද මුදුනේ ජේසු එලියා මෝසස් සමග ඉන්නද්දී එලා කතා කරන්නේ දුක් විඳීම ගැන, ජේසුගේ දුක් ප්‍රාප්තිය ගැන. ජේසු වැඩ කරලා දවස ගානේ අන්තිමටම ජේසු නිදා ගන්න තැනක් තියෙනවා. මගේ ප්‍රේමාන්තයනි, ඒ නිදාගත්ත තැන හැම ජුදා දරුවෙක්ම නින්දට කලින් කියන යාඥාවක් තියෙනවා. ඒ යාඥාව තමයි, අබ්බා, මගේ තාත්තේ, ඔබගේ හස්තයට මගේ ආත්මය බාර කරනවා. තාත්තේ, ඔබගේ හස්තයට මගේ ආත්මය බාර කරනවා. හැම ජුදා දරුවෙක්ම මේ යාඥාව කිව්වා නිදියන්න ඉස්සෙල්ලා. අපි මොනවද නිදියන්න ඉස්සෙල්ලා අන්තිමට කරන්නේ නේ? අපි මොනවද කරන්නේ? ෆෝන් එක, දැන් ෆෝන් එකේ තියෙනවා අර ඇඟිල්ල දාගන්න මුද්දක්. ඇයි? අර ඇඟිල්ල දාගන්න මුද්දක් වුණාම මේ අර නිින්ද ගිහලා වැටෙන්නේ නැහැ. නැත්තම් අතරගෙන දොඩොස් ගාලා වැටෙන නිසා මේ මුද්ද දාගෙන මෙහෙම නිදාගෙන ඉන්න නැති මේ ෆෝන් එක විතර මෙහෙම තියෙනවා. තේරුණාද කියන එක? ඔක හොඳට අර ගඩොල් භාගයක් වගේ එකක් තිබ්බනම් නියමයි දඩාන් ගාලා වැදෙනවා. නැහැ නිකන් යොක්කම් වෙලා නැගිටින්න. අන්තිමට ඔබගේ මගේ ආඥාව, ජේසු ඔබ මම නිින්දට යන්නේ කොතනින්ද? එක බයිද වේ පුංචි දෙයක්. හැම ජුදා දරුවෙක්ම ඒ යාඥාව කිව්වා. ජේසු කුරුසේදී අන්තිම වචනය මොකක්ද කියන්නේ? පෑනනි,
ඔබගේ හස්තයට මගේ ආත්මය බාර කරනවා. ඒ කියන්නේ ජේසු මේ මැරෙන්න යනවා නෙමෙයි නිදි. යහන මොකක්ද? කුරුසිය. ඒ කියන්නේ ඒ කැමැත්ත කිරීම තුලයි ජේසු කුරුසියේ මුදුනේ ඉඳගෙන සියල්ල සම්පූර්ණයි කියලා කියන්නේ. It is accomplished. ඒක තමයි ජේසුගේ විශ්‍රාමය. ජේසු හැමදේම වැඩ ඉවර කරලා අර අන්තිම අම්මා කෙනෙක් අගේ අස් කරලා අන්තිම කුණු ටිකත් ඩස්පෑන් එකට අරගෙන ඒක අයින් කරලා වොෂ් එකක් දාලා ඇවිල්ලා දකිද්දි දැනෙන සනීපය. මගේ ආදරණීය ස්වාමීන් වහන්සේගේ අවුරුදු 33ක ජීවිතයේ ජීවත් වෙලා අන්තිම තැන අන්තිම මොහොතේ තාත්තගේ කැමැත්ත කරලා උන්වහන්සේ ඔබ මාව හැම කෙනෙක්ම ගලවන්න අවශ්‍ය වන්දය ගෙවලා ඉවර වෙලා උන්වහන්සේ කියන සියල්ල සම්පූර්ණයි. තාත්තේ ඔබගේ හස්තයට මගේ ආත්මය බාර කරනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි අපිට කවදාද මේක කියන්න පුළුවන්? හැම දවසක අවසානයේ මම කොච්චර දුරට මම තාත්තේ අඩු ගානේ මම මේක උත්සාහ කරා. අද මම වාසගේ කැමැත්ත කරන්න දැඟලුවා. ඒ ඔබගේ මගේ ජීවිතේ අඩුපාඩු ගොඩාක් තියෙයි. ජේසු වගේ එක කරන්න බැරි වෙයි. අඩු ගානේ එකට කට්ටක් කන කෙනෙක්ද මම. හැමදාම ඔබට මට අපි කාටත් කියන්න බෑ සියල්ල සම්පූර්ණයි කියලා. සියල්ල සම්පූර්ණ වෙන්නේ මගේ දුබලකම මම කර නොකළ දේ උන්වහන්සේගේ අතට බාර දුන්නායින් පස්සේ. ඒ අසම්පූර්ණත්වය සම්පූර්ණ කරන්නේ උන්වහන්සේ. නමුත් ඔබගේ මගේ ජීවිතයේ සැබෑ විශ්‍රාමය තියෙන්නේ ඒ තැනයි. මගේ ආදර ප්‍රේමන්තයනි ඔබ මාව ඒ විශ්‍රාමයෙන් එළියට ගන්න අත්දැකීම අද අපි සුවිශේෂය දකිනවා. ජේසුගේ විශ්‍රාමය සහ ඔබගේ මගේ ජීවිතයේ විශ්‍රාමය අපි අයිති කර ගන්නවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. සුවිශේෂ මාක්තුමාගේ දෙවෙනි පරිශ්‍රයේ පළවෙනි වගන්තියේ සිට දින ගණනකට පසු කියන්න. දින ගණනකට පසු ජේසුස් වහන්සේ යලිත් කපර්නාමුවට පිවිසුණුසේක. යලිත් කපර්නාමුවට පිවිසුණුසේක. උන්වහන්සේ ගෙදර සිටින බව. උන්වහන්සේ ගෙදර සිටින බව. කාගේ ගෙදරද කියලා දන්නේ නැහැ. උන්වහන්සේට ගයක් නැහැ. උන්වහන්සේගේ ගෙදර නෙමෙයි පැහැදිලිවම. උන්වහන්සේගේ ජීවිතයේ මේ ගෙදර කියන එක මගේ ප්‍රේමාන්තයනේ. උන්වහන්සේ නතර වෙච්ච තාත්තත් එක්ක හිටපු තැනක්. ගෙදර හිටියත් කන බව දැන මොකද වෙන්නේ? එවිට දොරකඩ අසලවත් ඉඩ නැති තරමට මහා පිරිසක් රැස්වුව. උන්වහන්සේ ඔවුන්ට දහම් දෙසමින් සිටිසේක. එකල 4 දෙනෙක් කියන්න. එකල 4 දෙනෙක් අංශභාග රෝගියෙකු උසුලාගෙන උන්වහන්සේ වෙත ආහ. උන්වහන්සේ වෙත ආහ. අපි වචනය අයිති කරගත්තා විශ්‍රාමය කියන්නේ උන්වහන්සේගේ කැමැත්ත කිරීම. ඒ ගඟට කනෙක් වුණා වගේ ඒ සුළඟට නතු වෙනවා වගේ උන්වහන්සේගේ කැමැත්ත කරන්න යන තැන මට ඇතුළාන්තයේ මෙහෙවීම දැනෙන තැන. මගේ ආදර ප්‍රේමාන්තයනි මම දේශනා කරද්දී මම අත්දකින්නේ ඒක. දේශනා කරද්දී අත්දකින්නේ මේක. ලොක්ඩවුන් නා කියලා අපි ඒක නතර කරේ නැහැ. ඒකට ක්‍රම හොයාගෙන මේ දේශනා කරා. මට මගේ යාළු ස්වාමි කෙනෙක් කිව්වා මැරියන් කියලා ස්ටුඩියෝ එකේ. උදේට එකයි හවසට එකයි තව එකයි විහිළුවට මාත් එක්ක විහිළුවට අපි ඇනිවර්සරි එකට ගියා විහිළු කරේ. ඒක මට ආදරෙන් කියපු දෙයක්. නමුත් එතනදී මගේ ප්‍රමාන්තනේ ඒ කියන්නේ ඒ උන්වහන්සේ කතා කරන දේ උන්වහන්සේ මෙහෙවන දේ කියන්න තියනවා කියනකට ඇතුළාන්ත තියෙන උද්‍යෝගය. ඒ වෙනම අත්දැකීමක්. කවදාවත් හති නැහැ මගේ ප්‍රමාන්තනේ. සමහරවිට මට මාර පව් කියලා හිතනවා. මගේ ටීම් එකේ දරුවෝ රජිත හරි බ්‍රදර් හරි දේශමාල් තමයි ඔක දාන්නේ. මම ඉතින් සමහර වෙලාවට දැන් ස්ටුඩියෝ එක ඇතුලේ ක්‍රොප් එක මාරු කරනවා. රෙද්දි උස්සන් යනවා. එක දවසක් උන්වහන්සේ බෝට්ටුව වෙරලා අතරින්න ඕන වෙලා මොකද වෙන්නේ? මගේ ප්‍රමාන්තයනේ මම කඳානෙට කර හිටියේ. එතකොට ආරංචියක් ආවා සීදුව හරියේ තුඩැල්ල හරියේ එයාපෝට් එක හරියේ කඩයක් තියෙනවා ඩේ ඇන්ඩ් නයිට් ඇරලා තියෙන. ඒකේ නැව් තියෙනවා කියලා. ඊට පස්සේ ඒක ඩේ ඇන්ඩ් මම අම්මා වෑන් එක ගත්තා 11 මාරයි. 11 මාරයි ගියා නැව හොයාගෙන බ්‍රදර්ට කෝල් කරලා කිව්වා පුතේ
එන්න පැටියෝ ඉන්න මම එනවා කියලා නැව එතනට ගියාම ඒ නැවයට ගන්න මගේ අතේ සල්ලි නැහැ. නැවක් ගන්න පුළුවන්ද? එහෙම ඊට පස්සේ මගේ ප්‍රමාන්තිනේ මම සල්ලි අරන් ගිහලා නැහැ. ආයිත් බැංකුවක් හොයාගෙන ජායලට ඇවිල්ලා බැංකුවෙන් සල්ලි අරගෙන ඊට පස්සේ නැව අරගෙන වෑන් එක නැවේ දාගෙන තේරුණාද කියන එක. ඉතින් කොහොම හරි නැව අරගෙන මෙතනට ඇවිල්ලා මෙතන පාන්දර 1යි වෙනකොට ඉතින් ඊට පස්සේ පාන්දර 1යි ඔන්න රිෆ්ලෙක්ෂන් එක දාන්න පටන් ගත්තා. රිෆ්ලෙක්ෂන් එක දාන්න පටන් අරගෙන මග කතා කරගෙන එද්දී තමයි අයිඩියා එක එන්නේ ඇතුලෙන්. පාන්දර 1යි ෂමාල්ට නිින්නත් යනවා. මම රිෆ්ලෙක්ෂන් එක ඕල්මෝස්ට් ඉවර වෙනකට තමයි මට මතක් වුණේ කම්බයක් ඕනේ කියලා. කම්බේ තියෙන තැනත් මතක් වුණා මෙන්න මේ සීනු කොන්ත කඩේ ගාව තඩි කම්බයක් තියෙනවා මේ කොඩි ගහ බඳින්න. මට ඕක මතක් වුණා මං කිව්වා පැටියෝ ආයි දාමුද කියලා හරි අපරාධ කියන්නේ බෑ කවදාවත් මුකුත් කියන්නේ නැහැ. ඊට පස්සේ ආයිත් ඔන්න කම්බේ උස්සගෙන ගියා. අර රිෆ්ලෙක්ෂන් එක සම්පූර්ණයෙන් ඩිලීට් කරලා කම්බයක් අල්ලගෙන ඔබ දැක්කනම් දැක්කනේ කම්බයක් අල්ලගෙන රිෆ්ලෙක්ෂන් එක දැම්ම ඊට පස්සේ ඒක වෙනම දෙයක් මගේ ප්‍රමාන්තනේ පිස්සු ඇත්තටම පිස්සු හැබැයි එතන මොකක්ද දෙයක් තියෙනවා born to preach ඒ කියන්නේ ඇතුලේ මොකක්ද දෙයක් තියෙනවා ඒ කියන්නේ ඒක මට කවදාවත් මහන්සි නැහැ කොරොන්ටයින් වෙලා දවස් 4ක් හිටියා ස්වං නිරෝධානය වෙලා දවස් 4ක් හිටියා ඒ ඇවිල්ලා අපි පල්ලියේ වැඩ කරපු දෙන්නයි එක්කෙනෙක්ගේ වයිෆ් පොසිටිව් වුණා. ඊට පස්සේ ඒකෙනා පොසිටිව්ද කියලා දන්නේ නැති නිසා අපි මම්ම PHIට කෝල් කරලා අපිම ක්වොරන්ටයින් වුණා පල්ලියේ ඉන්න කට්ටියම. දැන් අරයාගේ රිපෝට් එක පොසිටිව් නම් මොකක්ද කරන්නේ? එහෙනම් අපි පළමු පෙළේ ආශ්‍රිතය වෙනවා. ඊට පස්සේ දැන් PCR කරන් පොසිටිව් වුණොත් කෙලින්ම කඳ උරක දානවා. දැන් මම සූදානම් ශරීරයෙන් ඉන්නවා. දැන් මේ ෆෝන් දෙකම ලෑස්ති කරගෙන රෙකෝඩ් කරන්නයි. තේරුණාද කියන එක? දැන් එතන ගිහිල්ලත් මම හිතුවා ඇඳ බෑග්ග්‍රවුන්ඩ් එකේ දාගෙන තේරුණාද කියන එක රෙකෝඩ් කරනවා කියලා දවසේ රිෆ්ලෙක්ෂන් එක. මම දැන් අමුතු මුණක් මගේ ප්‍රමාන්තනේ. ඒකට මට මහන්සි නැහැ. ඒක මේ මගේ කෙරුවාවක් නෙමෙයි උනාසේ මට දීපු දෙයක්. මහන්සියක් නැහැ. එතකොට ඒක මගේ විශ්‍රාමයේ තියෙන එතන. මගේ විශ්‍රාමයේ තියෙන ඒ තැනත් එක්ක. ඒක ඒ උනාසේගේ දේ වෙනවා කියද්දී අර ගඟට වැටිච්ච ගඟ රැළත් එක්ක යනවා වගේ සූලඟට නතු වෙනවා වගේ ඒක අමුතුම එන්ජොයිමන්ට් එකකට යනවා. එතකොට ඒ විශ්‍රාමයේ තියෙන්නේ ඒක ඇත්තටම උනාසේගේ වචනේ මෙහෙම ඇතුලෙන් එළියට එනවා කියලා දැනෙද්දී ඒ දැනෙන නිදහස සනීපය වෙන කිසිම දෙයකට දෙන්න බෑ. කිසිම දෙයකට වෙන්න බෑ. මම කවදාවත් ඩෝප් වෙලා නැහැ. ඩෝප් වෙන්න කවදාවත් බීලා නැහැ. හැබැයි මට හිතා ගන්න පුළුවන් ඩෝප් කියන්නේ මොකක්ද කියලා. තේරුණාද කියන එක? ඒ කියන්නේ සුද්ධාත්මයන්ගෙන් වුණායින් පස්සේ ඒ කියන්නේ ඒක වෙනම දෙයක්. පැය ගණන් යනවා තේරෙන්නේ නැහැ එතන. හැමදාම නෙමෙයි. අමාරු දවස් තියෙනවා. හැබැයි මම ඒ ටේස්ට් එක දන්නවා. මගේ ආදර ප්‍රේමාන්තනේ ඒ විශ්‍රාමය. ඒතර ඔබ මාව මේ විශ්‍රාමයෙන් කඩන්නේ මොකක්ද? ඔබගේ මගේ ජීවිතයේ ඒ ස්වාමීන් වහන්සේගේ කැමැත්තෙන් අහක් කරන දෙයක් තියෙනවා. එහෙම වෙච්ච තැනක් අපි දකින්නේ බයිබලයේ අද. අංශභාග රෝගියෙක්. අංශභාගය කියලා කියන්නේ මට ඕනේ කරන්න හැබැයි කරගන්න බෑ. අධ්‍යාත්මික අංශභාගය පැරලයිස් කියලා කියන්නේ ඒකයි. ඒක ලේ කැටියක් මොලේ දකුණු පැත්තේ හිරුණා නම් වම් පැත්ත වැඩ කරන්නේ වම් පැත්තේ හිරුණා දකුණු පැත්ත මම කරන්නේ මම අකමැති දේ. ජොම්තුමාගේ උන්වහන්සේ රෝම 7:15 කතා කරලා කියනවා මමට ඕනේ මගේ සිත කැමති ගත දුබලයි. මේක තමයි ස්පිරිචුවලි පැරලයිස් කියන තැන. ඒ තැනදී මම රෙස්ලස්. ඒ කියන්නේ මට අඟස්සයි මට කරගන්න බෑ මගේ මං වෙනි කාලකන්ණියෙක් කියලා පවුලතුමා කියන්නේ ඒකයි. විශ්‍රාමයක් නැහැ. කාල ගෝට්ටියක්, මහා වදයක්, අතුලාන්ත කරදරයක්, ටෙන්ෂන් එකක්. මේ විශ්‍රාමය මගේ ප්‍රමාන්තනේ. නැති වෙද්දී අපට හති මහන්සි. ඒක උනාසේ කතා කරලා කියන්නේ උනාසේ මතේ 11:28 කියන්නේ වචනය ගන්න. වෙහස වෙන බර උසුලන සියල්ලනි මා වෙත එන්න. මම ඔබට කියන්න මම
ඔබට සහනය දෙමි. සහනය දෙමි. කොහොමද දෙන්නේ? වචනේ ගන්න. මා ගුණවත් මෘදු නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරටගෙන කියන්නේ. මාගේ වියගහ කරටගෙන මගෙන් ඉගෙන ගන්න. මගෙන් ඉගෙන එවිට ඔබට එවිට ඔබට සහනය ලැබනු ඇත. සහනය ජේසුස් කියන්නේ පුතේ ඔබ ඉන්න විදියේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබ කරන ජීවිත රටාවේ අවුලක් තියෙනවා. ඒක මම උගන්වන්න ඕනේ. ඒක කොහොමද වියගහ කරට දාලා? මම ඔබට කියා දෙන දෙයක් තියෙනවා. දැන් මහන්සි වෙච්ච කෙනාට ඉගෙන ගන්න බෑනේ මගේ ප්‍රමන්ත. නමුත් මේ ඉගැන්වීම ඇතුලේ ඒ වචනයත් එක්කයි ඔබ මම නිදහස් වෙන්නේ. රහස්‍ය කතා කළා කියනවා. මේ අංශ භාගය ඉගෙන මාව මට ආසයි කරන්න මට කරගන්න බෑ. කී දෙනෙක් නම් එතන දුක් විඳිනවද? ජීවිතේ තෘප්තියක් නැතුව සතුටක් නැතුව පාපය 100% දන්නවා ඒක එහෙමයි කියලා. 100% දන්නවා මේක කරයින් පස්සේ මම නන්නත්තර වෙනවා කියලා. මට කේන්ති කියලා බැන්නයින් පස්සේ මට දුක කියලා මම දන්නවා. මම මේ දේ වැරදි දේ බලලා මා සංවින්දනය කරයින් පස්සේ මම අසික්කිතකමක් දැනෙනවා කියලා දන්නවා. මම රියැක්ට් කරයින් පස්සේ එහෙම කරනවා කියලා මම දන්නවා. ඒ කියන්නේ ඊට පස්සේ පීස් එකක් නෙමෙයි තියෙන්නේ දන්නවා. හැබැයි ඒකම කරනවා. ඒකම අංශ භාගය කියන්නේ 100% දැනගෙනම අර බල්ලා වමනේට යනවා වගේ ඊරි මඩට යනවා වගේ ඒකටම යනවා. ඒකයි අංශ භාගය කියන්නේ. අපි හැමෝටම මේක තියෙනවා. අපි හැමෝටම මේක තියෙනවා. මගේ ආදර ප්‍රේමන්තිනි දැන කෙනෙක්ව රිද්දද්දි රිදෙනවා. කෙනෙක්ව රිද්දුවයින් පස්සේ ඊට වඩා අපිට රිදෙනවා. හැබැයි ඒත් දැනගෙන රිද්දනවා. රියැක්ට් කරනවා. අංශභාගය කියන්නේ ඒකට. ඒ අංශභාග රෝගියා මොකද වෙන්නේ? ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. එවිට දොරකඩ අසලවත් ඉඩක් නැති තරමට මහා පිරිසක් රැස් වූහ. උන්වහන්සේ ඔවුන්ට දහම් දෙසින් සිටිය කළා. එකල 4 දෙනෙක් අංශභාග රෝගියා උසුලාගෙන උන්වහන්සේ වෙත සමූහය නිසා කියන්නේ. සමූහය නිසා උන්වහන්සේ වෙත යාගත නොහැකි වූයෙන් යාගත නොහැකි වූයෙන් උන්වහන්සේ සිටි තැනට ඉහළින් උන්වහන්සේ සිටි තැනට ඉහළින් මගේ ආදර ප්‍රේමන්තනි වෙන කරන්න කිසිම දෙයක් නැහැ. කඩාගෙන ඉරාගෙන මරාගෙන ජේසු ගාවටම යනවා ඇරෙන්න. වෙන කිසිම උත්තරයක් නැහැ. කොහොමාරි වෙලාව උතුරගෙන වෙලාව හොරාගෙන ජේසු ගාවටම යන්න. ඔය අංශ භාගයට වෙන උත්තරයක් නැහැ. ඒගොල්ලෝ මොකද වෙන්නේ? සමූහය නිසා යන්න බෑ. ඔය විශ්‍රාමයට යන්න ජේසු ගාවට යන්න ඔබට මිලක් ගෙවන්න වෙනවා. ඒක ලේසි නැහැ. ඒක ලේසි නැහැ. කොහෙත්ම ලේසි නැහැ. මගේ ආදර ප්‍රේමන්තනි ඒ නිසා තමයි සමූහයක් ගොඩක් පිරීලා සිතුවිලි ප්‍රශ්න වැඩ ගොඩක් වැඩි. ඒ නිසා තමයි යාලා වෙන පාරකින් ගිහිල්ලා වහලට නැගලා පියස්ස කඩා බලන්න සෙවිල්ල හැර හැමෝම කියන්න. සෙවිල්ල හැර පියස්ස කඩා පාඩුවක්. 4 දෙනෙක් වහලට නගිනවා කියන අංශභාග රෝගියෙක් එක්ක. ඒ ට්‍රෝල් එකක් හරි මොකද දොඹ කරෑම තිබ්බද නැහැ. ඒගොල්ලෝ ඒක නැගලා 4 දෙනා මේක මාර කට්ටක්. හැබැයි වෙන විදිහක් නැහැ. පියස්ස අරින්න වෙනවා. සෙවිල්ල කඩන්න වෙනවා. අනුන්ගේ ගෙයක්. හැබැයි ඒක කරන්න වෙනවා. මගේ ආදර ප්‍රේමන්තියනි මේ විශ්‍රාමයේ මිල ඔබ ගෙවන්නට ඕනේ. ඒ විශ්‍රාමයේ මිලත් එක්කයි ඔබ ඉස්සරහට යන්නේ. වෙන විදියක් නැහැ. ඒ නිසා මේ තනදී ඔබගේ දුබලකමේදී උන්වහන්සේ ඔබට කියා දෙයි ජීවත් වෙන විදිය. උන්වහන්සේගේ කැමැත්ත කරන අය උන්වහන්සේගේ කැමැත්ත දැනගන්නට ඕනේ. ඒ දැනගන්න උන්වහන්සේට සමන් දෙන්නට ඕනේ. ඒ සමන් දෙන එක ඔබට ඇහෙන්නට ඕනේ. ඒකට කීකරු වෙන්න අතුලාන්ත බලයක් ඕනේ. පියසෑරලා අංශභාග රෝගියා ඔත් යහන කියන්න අංශභාග රෝගියා ඔත් යහන පහතට බැස්සූහ. පහතට බැස්සූහ. මගේ ආදර ප්‍රේමන්තයනි ඇඳ පිටින්ම තමයි බස්සන්නේ. ඇඳ පිටින්ම බස්සන්නේ. තර ඒ බලන්න විශ්‍රාමය කියන තැන ලස්සන. දැන් එයාව දැන් ඇඳක නිදහස්ව ඇලවෙලා ඉන්නවා කියන්නේ කොච්චර නිදහසක් වෙන්නට ඕනේද? ඒක මා ෂෝක් දැක් නෑ මේක මෙම ඒක ඒ තනම තමයි යාගේ ඇබ්බැහිකම.
ඒ කියන්නේ එයාට කොහේ හරි යන්න ඕන නම් තනියම යන්න බෑ. එයා ගෙදර ඉඳන් ජේසුස් ඉන්න තැනට ආවේ ඇඳත් එක්ක. ඇඳත් එක්කයි ජේසුස් ගාවට බැස්සුවේ. ඒ කියන්නේ ඇඳ තමයි ඇඳත් එක්කයි යට යන්න වෙන්නේ. එයාට නිදහසක් නැහැ. ඇබ්බැහි කෙනෙක් ඇබ්බැහිකමක් කියලා කියන්නේ ඒ වගේමයි. ඔබට ඒක නැතුව බෑ. EGB නැතුව කෑම බෑ නේ. එහෙමනේ. ඒ බියද කන්න බෑ. ඒ කියන්නේ ඒ කන්න ඒක නැතුව බෑ. ඒ කියන්නේ ඒක ඕනෙමයි. ඒ කියන්නේ ඒ අර ඇඳ වගේ ඒකත් එක්ක තමයි ජීවිතය. මගේ ආදරේ ප්‍රේමන්තයනේ ලස්සනයි මේ වචනේ කතා කළා. ඇයි මේ ඇඳක් හැමතිස්සෙම ඇඳම කියන්නේ ඇඳ ඔච්චර වටිනවද? අංශභාග රෝගියා හිටියා බැස්සුවා ජේසුස් සුව කරා යන්න කිව්වා. දැන් මෙතන මේ ඇඳ පිටීම බැස්සුවා. ඊට පස්සේ උන්වහන්සේ කතා කළා කියනවා යහන රැගෙන යන්න කියලා. මොකද්ද මේ යහනේ තියෙන කතාව? මගේ ආදරේ ප්‍රේමන්තයනේ ඒ ඇඳ තමයි යාගේ වහල්කම. ඒ ඇඳේ තමයි සමහරවිට එයාට කතා කරලා කවුරුත් ආවේ නැත්තම් අංශභාගය යාට පාලනයක් නැහැ. එයා කැතකුණු කරගත්තේ එතන. ගඳයි. ඒක එයා දුක් විඳ තැන. එයාට ඕනේ එළියට ගිහිල්ලා තනියම කකුල් දෙකෙන් යන්න යාට බැරි වෙච්ච තැන. ඒ නිසා තමයි ඇඳත් එක්ක යන්නේ. මගේ ආදරේ ප්‍රේමන්තයනේ එයාගේ විශ්‍රාමය නැති වෙලා නිදහසක් නැති වෙලා අතුලාන්ත සන්නිධියාවක් නැති වෙලා ජේසුස් කතා කළා කියනවා. ජේසුස් කතා කළා කියනවා මම ඔබගේ පව් සමා කරනවා. මම ඔබගේ පව් සමා කරනවා යහන රැගෙන යන්න. මම ඔබගේ පව් සමා කරන. දැන් එයාගේ තියෙන අංශභාග රෝගිය පාපයක් ගැන සම්බන්ධයක් නැහැ. හැබැයි ජේසුස් දන්නා මගේ ප්‍රේමන්තනේ අංශභාග වෙන්න බ්ලඩ් ක්ලොට් එකක් ඔළුවේ හිර වෙලා. ඒ කියන්නේ එතන ඒ හිර වෙච්ච බ්ලඩ් ක්ලොට් එක අයින් වෙනකන් මෙතනට පණ එන්නේ නැහැ. කොච්චර මෙතන දැඟලුවත් එළියේ මේ පැත්ත වැඩ කරන්න හැදුවත් අතන ස්නායු බ්ලොක් නම් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඔබ මම මාරාන්තික සටනක යනවා. ඒ කියන්නේ මේ පණ නැති අත වැඩ කරවන්න තේරුණාද? ෆිසියෝതെරපි හරි මොනවා හරි දදා දැන් මේක වැඩ කරන්න මම උත්සනවා. ආයිනවා අල්ලන් ඉන්නකන් ඉන්නවා අතහැරිකම වැඩනවා. තේරුණාද කියන්නේ බ්ලඩ් ක්ලොට් එක තියෙනකන් එක විසඳෙන්නේ නැහැ. ඒකයි කොහොම හරි 4 දෙනෙක් ඉන්නේ ජේසුස් ගාවට උස්සගෙන ගිහිල්ලා තියන්න. ඒක ඔබට එහෙම ජීවිතයේ බැඳීම් සම්බන්ධතා තියෙන්න ඕනේ. ජේසුස් ගාවට ඔබගේ බැරි කමේදී ඔබව ක්ලබ් එකට එක්කන් යන බාර් එකට එක්කන් යන ගුබ්බෑන් වලට එක්කන් යන බැරි කමේදී ඔබගේ දුබලකමට තවත් පොර දාන අය නෙමෙයි. බැරි කමේදී ඔබ තවත් වට්ටලා චප්ප කරන අය නෙමෙයි. ඔබව උස්සවගෙන ජේසුස් ගාවට යවන ආධ්‍යාත්මික ස්පිරිචුවල් රිලේෂන්ෂිප්ස් ඔබට ඕනේ. යලා කොහොමරි ජේසුස් ගාවෙන් තියනවා. ජේසුස් කතා කළා කියනවා මම ඔබගේ පව් සමා කරනවා. මගේ ආදර ප්‍රේමන්තයනේ ජේසුස්මයි ඔබගේ ජීවිතයේ ඒ නිමිත්ත දන්නේ, ඒ රීසන් එක දන්නේ, ඒ කෝස් එක දන්නේ, ඔබගේ ජීවිතේ කාරණාව දන්නේ, මෙහෙම වෙන්න හේතුව උන්වහන්සේ දන්නේ. අවසානයේ ජේසුස් කියනවා මම ඔබගේ පව් සමා කරනවා යහන රැගෙන යන්න. උන්වහන්සේ කතා කළා කියනවා 10 වෙනි වගන්තියේ ඒත් මෙලොවදී පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය පුත්‍රයන්ට ඇති බව දැනගන්නා පිණිස මෙසේ කියමි. කියා උන්වහන්සේ අංශභාග රෝගියට කතා කොට නැගිට කියන්න ඔබේ යහන රැගෙන ගෙදර යන්න. ඒ කියන්නේ ජේසුස් කතා කළා කියනවා මෙච්චර කල් ඔබව අරගෙන ආව දේ, ඔබ වහල් වෙච්ච දේ, මෙච්චර කල් ඔබ හිර වෙච්ච තැන ඔබ කරට අරගෙන ඔබගේ යහන ඔබ රැගෙන ඔබ ගෙදර යන්න. ඒ කියන්නේ මෙච්චර කල් ඔබ පාලනය කරපු දේ උන්වහන්සේ ඔබ ඒක පාලනය කරන තැනකට උන්වහන්සේ ගන්නවා. යහන විසි කරලා යන්න නෙමෙයි. යහන අරගෙන යන්න. මෙච්චර කල් ඔබව අරගෙන ආව මිනිස්සු දැක්කේ ඔබ හිර වෙච්ච තැනක්. මිනිස්සු දැක්කේ ඔබ ඇබ්බැහි වෙච්ච කෙනෙක්. මිනිස්සු දැක්කේ ඔබ මේවා පාවිච්චි වෙච්ච කෙනෙක්. හැබැයි ජේසුගේ අන හම්බුනායින් පස්සේ ඔබ ඒක රැගෙන යනවා. මිනිස්සු දකිනවා සාක්ෂියක්. බෙලහීනෙක් නෙමෙයි බලවන්තයෙක්. ජේසුගේ වචනයත් එක්ක ඔබ ඒක පාලනය කරන තැනක්. මගේ ආදර ප්‍රේමන්තයනේ ඒ යහන රැගෙනවා කියලා කියන්නේ ඒකයි. ඊට අපි ඒකයි යෙසායා දෙවෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය කන්නේ. උන්වහන්සේ ඒ වහල් වෙච්ච ගඳ ගහන අසික්කිත හිර වෙච්ච තැන උන්වහන්සේ සාක්ෂියකට පෙරලනවා. යෙසායා 4
යසායා 2:4 මහා ජාතීන් අතර ભેද එතුමාන නිරවුල් කරන සේක එතුමාන ජාතීන්ගේ කාරණා තීන්දුව කරන සේක වචන එක කියවන්න පුතේ. තමන්ගේ කඩුවලින් නගුල්ද තමන්ගේ හෙල්ලවලින් දෑකැතිද උස්සාදා ගන්නෝය. ඔය තමන්ගේ කඩුවලින් නගුල්ද තමන් කඩුවලින් නගුල්ද තමන්ගේ හෙල්ලවලින් දෑකැතිද සාදා ගන්නෝය. මගේ ආදර ප්‍රේමන්තයනි කඩුව නගුලක් වෙනවා. හෙල්ලය දෑකැත්තක් වෙනවා. ඒ යහන සාක්ෂියක් වෙනවා. ඒක ලස්සනම තැන මොකක්ද? අද අපි අවසාන කරන්න එතනින් විශ්‍රාමය. ජේසු ඒ මිනිස්යව නිදහස් කරන්නේ විශ්‍රාමය අත්දැකීමකට ගන්නෙ කොහොමද? ඒ මිනිස්සයා යහන මත එනවා. ජේසුගේ පාමුල වැටෙනවා. ජේසු අන කරනවා යහන රැගෙන යන්න. එයා මිනිස්සයා නිදහස් වෙනවා. අපි ඒ යහනට සම්බන්ධ කරේ ජේසුගේ යහන මොකක්ද? කුරුසය. තාත්තේ ඔබ වහන්සේගේ හස්තයට මගේ ආත්මය බාර කරමි කියලා නිදාගත්ත ජේසු යහන. ජේසු නිදහස්ව නිවහල්ව පාපයක්වත් නැති ස්වාමීන් වහන්සේ ස්වර්ගයේ අතහැරලා ඇවිල්ලා කුරුසය කරට අරගෙන ආවා. ඒ මිනිස්සයා යහන අරගෙන ගියා වගේ ජේසු කුරුසය අරගෙන ඇවිල්ලා ජේසු කුරුසයේ දිගා වෙලා එන තුනක හිර වෙලා උන්වහන්සේ පැරලයිස් වුණා. පැරලයිස් වෙන එක අංශ භාගයක් නෙමෙයි සම්පූර්ණයෙන්ම උන්වහන්සේ කුරුසයට වහල් වුණා. ඒ මිනිස්සයා ඇඳේ ඇලවිලා හිටියා වගේ කරගන්න දෙයක් නැතුව ජේසු ඒ කුරුසේ ඇලවිලා ඇන තුනක හිර වෙලා ජේසුට නිදහසේ අතපය හොලව ගන්න බැරි තැනක හිර වෙලා ජේසු ඒ මිනිස්සයාට කියනවා ඔබ නැගිටලා යන්න. ඔබ නැගිටලා යන්න. මම ඔබ වෙනුවෙන් හිර වෙනවා. මම මේ යහනේ වහල් වෙනවා ඔබව නිදහස් කරන්න. මගේ ආදර ප්‍රේමාන්තයනි ඒ මිනිස්සයා ඒ ඇඳ අරගෙන ගෙදර යනවා. ගෙදර යන්නේ අත්දැකීමත් එක්ක. හැම දවසකම ඒ ඇඳ තියෙද්දී හැම දවසකම ඒ ආය ඇඳේ නිදාගත්දී ජේසුව එයාට මතක් වෙනවා. දවස ගානේ ඒ ඇඳ ඊට පස්සේ වෙනස් ඇඳක්. ඒක කාලකන්ණි ඇඳක් නෙමෙයි. නිදාගෙන යද්දී ජේසුව හම්බ වෙන සිතුවිල්ලෙන් එයා නිදාගන්නේ. ජේසුගේ අත්දැකීම තුළ එයා ඉන්නේ. ජීවිතයේ මගේ ආදර ප්‍රේමන්තනි ඒ නිදහස නිවහන හම්බ වෙන්නේ උන්වහන්සේ තුළ මේ අත්දැකීමට ගියොත් විතරයි. එනිසා ඔබගේ විශ්‍රාමය නැති කරන්නේ ඔබගේ අංශභාගය. ඒ ජීවිතේ හිර වෙච්ච තැනකින් පිළිතුරු දෙන්න බැරි වෙච්ච තැන. එනිසා ඒ තැන කොහොම හරි එතන වහලට නැගලා පියස්ස කඩලා සෙවිල්ල හැරලා පියස්ස කඩලා ඔය යහන පිටින්ම ඔබ ඉන්න විදියට ජේසු ගාවට ගොඩ බහින්න උදව් ඉල්ලන්න මැදිහත් වෙන්න කියන්න යාඥා කරන්න කියලා කියන්න ඒ යාඥාත් එක්ක උදව් එක්ක මඟ පෙන්වීමක් එතනට යන්න පාපොච්චාරණයත් එක්ක එතනට යන්න බැරි කමේදී ඒ උදව්ව ඉල්ලගෙන ජේසු ගාවට දුබලකමත් එක්ක ගොඩ බහින්න මගේ ප්‍රමාන්තයනේ ජේසුයි ඔබව නැගිට්ටන්නේ. ජේසුට විතරයි ඔබව නැගිට්ටන්නට පුළුවන්. ඒ වචනයත් එක්ක ඔබ යහන රැගෙන යද්දී උන්වහන්සේගේ දේ කියද්දී ඔබගේ මගේ ජීවිතයේ මගේ කුරුසය මගේ දුබලකම උන්වහන්සේත් එක්ක අරගෙන යද්දී උන්වහන්සේට පිළිතුරු දෙද්දී මගේ ආදර ප්‍රේමාන්තයනේ මට දැනෙන නිදහස වෙන කිසිම දෙයකින් කිසිම දැනක ලැබෙන්නේ නැති නිසාම ඒ ගලන ගඟට අපි ජීවිතේ බාර දෙද්දී ඒ සුළඟට නතු වෙලා රාජාලයක් වගේ ඉගිලෙද්දී තමයි ඒ විශ්‍රාමය ලැබෙන නිසාම උන්වහන්සේව අපේ අතට පිළි අරගෙන අපේ දුබලකම ඒ උන්වහන්සේ ඉස්සරහා තියලා නිදහස් වෙන්නට ජේසුට අපි අතරට ආරාධනා කරමු මගේ ප්‍රමාන්තයනේ